නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කුම්භෝව අංගානි සකේ කපාලේ සමෝදහං බික්ඛු මනෝ විතක්ඛේ අනිසිතෝ අඤ්ඤ මහේත යානෝ පරිනිබ්බුතෝ උපවදියෝ කිංචි. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලු දෙනාම තම තමන්ගේ ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා අද මේ පුරපසළොස්වක පොහොය දවස, ඒ පොහොය දවස සිහිපත් කරමින් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්න ඕනේ. මේ දුක් සහගත සසරෙන් එතර වී ගන්නට ඕනේ කියන කලන සිත් කලන අදහස් ඇතුව හැමදෙනාම මේ ස්ථානට පැමිණිලා දේව සමාදන් වෙලා දැන් මේ සූදානම් වෙන්නේ අද දවස පුරාවටම පිළිතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් පෙන්වා වදාළා වූ ඒ ධර්ම මාර්ගයේ යෙදෙන්නයි. ඒ නිසා හැමදෙනාම අද දවසේදී වෙනදටත් වඩා හොඳට කය වචන සංවර කරගෙන චිත්ත සමාධිය ඇතිවීම පිණිස පවතින ඒ සතිපට්ඨානාදී භාවනාවක යෙදෙන්න හැමදෙනාම අද දවස පුරාවටම අධිෂ්ඨාන කරගන්නට ඕනේ, අදහස් කරගන්නට ඕනේ. පින්වතුනි, මේ බුද්ධ ශාසනයේ මනාව හිත පිහිටුවා ගත්තේ නැතිකම නිසා ඒ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තිය තුල හැසිරුනේ නැති නිසා ඔබත් මාත් අපි හැමදෙනාම මේ අනවරාග්‍රෝ සංසාරික ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එනවා. ඒ දීර්ඝ සංසාරේන ගමනේදී විතක කෝරු කටුකු තියුණු දුක් වේදනාවන් විඳින අකුසල කර්ම අපි අතින් වෙලා කල්ප ගණන් අපායේ පැහිච්ච പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ දුක් විඳිච්ච අවස්ථාවන් බොහෝයි. ඒ බඳු සසර දුක් විඳින පැවැත්මෙන් තාම අපි මිදිලත් නැහැ. ඒ බඳු සසරට යන අකුසල කර්ම සමාදානයන් අපි අතින් වෙන්න තියෙන ඉඩ නතර වෙලත් නැහැ. අද අපි මෙහෙම හිටියට හෙට දවසේදී මොන ආකාරයකට අපේ පැවැත්ම සිද්ධ වෙයිද දන්නේ නැහැ කියන තැනක අවිනිශ්චිත භාවයකින්මයි අපි හැම දිනෙකම ඉන්නේ. පින්වතුනි, ඒ බඳු අවිනිශ්චිත සහගත මේ සසර ගමනට පිහිටක් පිළිසරණක් තියෙනවා නම් තියෙන්නේ මේ සද්ධර්මය නිසායි, සද්ධර්මයේ තුලින්. ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ මේ කියලා දෙන පෙන්වන ධර්මයේ ඉතාමත්ම හොඳින් අහගන්නට. ඒ අහගත්තා විතරක් මදි. ඒ ධර්මයට අනුව ටිකක් හිත හසුරුවන්ටත් හුරු කරන්නට ඕනේ. පින්වතුනි, මෝ මාතෘකා වශයෙන් තබ ගාථාවේ අර්ථය විසින් කියලා දෙන්න කලින්
මේ සසර ඇවිදිනකොට අපි කාටිනුත් වෙන්න පුළුවන් චූටි අඩුපාඩුවක් නිසා බොහෝ වර්ෂ ගානක් දුගතිය වල හැසිරෙන්න පුළුවන්කම දුක්ඛගත සසරෙන් අපි හැමදෙනාම නොමිදුණුකම අපි අතිනුත් ඒබඳු කර්ම සමාදානය වෙන්න පුළුවන්කම සිහිපත් කරලා දෙන සසර ස්වභාවය සිහි කරලා දෙන මම පුංචි කතාවක් කියලා දෙන්නම් මේ පින්වතුන්ට. මේ තුලින් අපේ සසර ජීවිතත් මෙබඳු ස්වභාවයක ඕනතරම් පත් වෙලා ඉන්ට පත් වෙලා තියෙන්ට ඇති කියන කාරණාව අපි කාටත් තේරුම් ගන්නට පුළුවන්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ කාලේ සරියුත් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ දෙන්නා වැඩ වාසය කළා එක්තරා කාලයකදී ගිජ්ජකූට පර්වතයේ. මේ ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරන ගමන් උදෑසන ගමට පිළිසුගා යාම සඳහා මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් බහිනවා. බහිනකොට මුගලන් මහරහතන් වහන්සේට සිනහ පහළ කිරීමක් වුණා. ඒ වෙලාවේදී ලක්කන මහරහතන් වහන්සේ ආනවා, "එවත්නි මොග්ගල්ලාණෙනි, සිනහ පහළ කරන්නට හේතුව මොකක්ද?" ඒ වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේ කියනවා, "එවත්නි ලක්කණේනි, මේ වෙලාවේ මගෙන් එක අහන්න එපා. අපි පින්ඩපාතේ ගිහිල්ලා පින්ඩපාතෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නට ගියාම භාග්‍යවතුන් වහන්සේ හමුවේදී මේ ප්‍රශ්නේ මගෙන් අහන්න කියලා." ඒ විදිහටම දිනමම පින්ඩපාතේ ගිහිල්ලා දානේ වළඳලා පින්ඩපාතෙන් පස්සේ හවස් කාලේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා වන්දනා කරලා එකත් පසක ඉන්නකොට ලක්කන මහරහතන් වහන්සේ අහනවා, "එවත්නි මොග්ගල්ලාණෙනි, උදේ ගිජ්ජකූට පර්වතයෙන් අපි බහිනකොට ඔබ වහන්සේ සිනහ පහළ කළා. ඒකට හේතුව මොකක්ද?" කියලා. ඒ වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට নমස්කාර කරලා වන්දනා කරගෙන මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා, "ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අද උදෑසන ගිජ්ජකූට පර්වතයෙන් පින්ඩපාතේ වැඩම කිරීම සඳහා බහින අවස්ථාවේදී හරි අද්භූතමත් ආශ්චර්යමත් සතෙක් දැක්කා මම අහසේ. ඒ තමයි යොදුන් 100ක් දිග පිඹුරු පෙරේතේ. ඒ පිඹුරගේ හිසෙන් හටගන්න ගින්න මුළු පිඹුරම දවාගෙන පුච්චගෙන වල්ගෙන් අවසන් වෙනවා. වල්ගෙන් හටගන්න ගින්න ඒ පිඹුරව පුච්චගෙන දවාගෙන හිසෙන් අවසන් වෙනවා. හිසෙනුයි වල්ගෙනුයි හටගන්න ගින්න මැදින් අවසන් වෙනවා. මැදින් හටගන්න ගින්න හිසෙනුයි වල්ගෙනුයි කියන දෙපැත්තෙන් අවසන් වෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මෙසේ වූ දුක් විඳින සත්වයක් මම දැක්කා. මේ බඳු සත්වයොත් ඉන්නවද කියන අදහසකුත් මට ඇති වුණා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මොග්ගල්ලාණෙනි, එසේමයි එදා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවේදී බෝධිත්‍රය මුලදී මම ඔය සතා දැක්කා. ඒත් මම ලෝකයට ප්‍රකාශ කළේ නෑ මේ බඳු දුක් විඳින ආත්ම භවයනොත් තියෙනවා කියලා මම ලෝකයට ප්‍රකාශ කළේ නෑ. මොකක් නිසාද? මගේ මේ වචනේ අදහන් නැති වෙයි කියලා.
යම් කිසි කෙනෙක් මගේ වචනේ ඇදහිුවේ නැත්තම් ඒකේ ලෝකයට බොහෝ කාලයක් අවැඩ පිණිස අහිත පිණිස දුක් පිණිස පවතිනවා. ඒ නිසා මම ප්‍රකාශ කළේ නැහැ. නමුත් දැන් ඒකට සාක්ෂියක් ඇති ශ්‍රාවකයොත් ඉන්නවා. ඒ නිසා මම ඒක ප්‍රකාශ කරනවා. මොග්ගල්ලාණෙනි එබඳු නිර්සත්‍ය එබඳු දුක් විඳින ප්‍රේතයෝ ඉන්නවා කියලා මතක් කළා. ඒ වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි මේසා විශාල කූරු කටුකු තියුණු දුක් වේදනාවන් විඳින්න වෙන විදිහේ මෙබඳු ආත්ම භාව ප්‍රතිලාභයක් කොහොමද ලැබුණේ? කුමන අකුසල කර්මයක් කරගත්ත නිසාද මෙබඳු දුක්ඛගත උප්පත්තියක් ලබා ගන්නට ලැබෙන්නට හේතුනේ කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගල්ලාණෙනි මේ පිඹුරු ප්‍රේතයා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා ගෘහපති එක්තරා කිදරක මිනිසෙක්. මේ මිනිසයා සාමාන්‍ය වැඩ කටයුතු කරමින් කුලී වැඩ කරමින් ජීවත් වෙන කෙනෙක්. ඒ කාලේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායක විදිහට අග්‍රදායක විදිහට උපස්ථායක නෙමෙයි අග්‍රදායක විදිහට හිටියා සුමන කියලා සිටුවරයෙක්. මේ සුමන සිටුවරයා අද මේ අනේ පිටිසුතුමා ජේතවනාරාම භූමිය මිලදීලාගෙන ජේතවනාරාම විහාරය යම්සේ හදලා පූජා කළාද ඒ වගේම ඒ උයන විශාල මුදලක් අරගෙන මිලදීලා අරගෙන විහෙර විහාර හදලා පූජා කළා දවසට 3 වතාවක් බුද්ධ උපස්ථානට යනවා. එක්තරා දවසක් මේ සුමන සිටුවරයා හිමිදිරි පාන්දරම බුද්ධ උපස්ථානෙට විහාරයට යද්දී එතන ගේට්ටුව ළඟම තියෙන විශ්‍රාම ශාලාවක්. විශ්‍රාම ශාලාවේ යද්දී විශ්‍රාම ශාලාවට එබිලා බැලුවා. එබිලා බලනකොට එක මිනිස්සෙක් ඉන්නවා සරම ඔළුවේ ඉඳන් පොරෝගන කකුල් දෙකේ මඩ. මේ සුමන සිටුවරයා කියනවා රෑ පුරා හොරකමේ ගිහිල්ලා දැන් නිදාගෙන ඉන්න හොරෙක්ද කොහෙද කියලා වචනේ කියලා ගියා. කවුද කියලා දැක්කෙත් නැහැ. රෑ පුරා ඇවිදලා හොරකමේ ගිහිල්ලා ඇවිල්ලා නිදා ගන්න හොරෙක්ද කොහෙද කියලා අර කකුලේ මඩක් දැක්කහම ওই වචනේ කියලා ගියා. යන්දරලා හිස වසාගෙන හිටපු රෙද්ද පාත් කළා කවුද මේ වචනේ කිව්වේ කියලා බලාගත්ත අර මිනිස්සයා. දැක්කා මේ සුමන සිටුවරයා. ඊට පස්සේ යන්දරලා මේ චූටි වචනෙට පින්වතුනි සිටී ඇති කරගත්ත වෛරය මට හොරා කිව්වා කියන චේතනාවෙන් තද්ද බල වෛරයක් ඇති කරගත්තා. ඇති කරගෙන මේ සුමන සිටුවරයාගේ භෝගකාමයේ විශාල ගව රංචු ඉන්නවා. 7 වතාවක් සුමන සිටුවරයට පාඩු කරන්න කියලා ගවයන්ගේ කකුල් කැපුවා. ඒ සුමන සිටුවරයා ඒකෙන් චුට්ටක් කම්පා වුණේ නැහැ, රිදුනේ නැහැ. මෙහෙම කළා ආරංචි කළා බැලුවා. නමුත් සුමන සිටුවරයට ඒකෙන් චුට්ටක් රිදුනේ අපහසුතාවයකටපත් උනේ නැහැ කියලා දැක්කහම තවත් තරහා ගියා. ඊට පස්සේ මොකද කරන්නේ? අක්කර 100 ගණන් කුඹුරු යායවල් පැහිලා හෙට කපන්න තියෙන්නේ කියලා මට්ටමට එද්දි රැගිනි තියනවා.
මේ වගේ 7 වතාවක් කුඹුරේ ආයවන් ගෙනිටි. බගින කියලා බැලුවා ඒ සුමන සිටුවරයට චුට්ටක්වත් වෙහසක් රිදුමක් ඇති වුණේ නැහැ. දැන් තරහව තවත් වැඩි වුණා. ඊට පස්සේ මේ සිටුවරයාගේ ධන දාන්නේ දාලා තියෙන රිදිපිලි දාලා තියෙන ගබඩාවන් ගෙන තිබ්බ 7 වතාවක්. බැලුවේ ඒ සිටුවරයට චුට්ටක්වත් රිදීමක් වෙහසක් නැහැ. දැන් තරහව තවත් වැඩි. දැන් මේ සිටුවරයාගෙන් පරිගන්න චේතනාව එන්නේ දවසින් දවස වැඩි. දැන් කල්පනා කළා මේ සිටුවරයට රිද්දන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද? කොහොමද ඒක අහගන්නේ කියලා දවසක් සාමාන්‍ය විදිහට ඇඳ කලඳගෙන මාලිගාවට යනවා. ගිහිල්ලා සිටුතුමාට සමීපව ළඟින් ඉන්න කීප දෙනෙක් එක්ක යාළු වෙනවා. යාළු වෙලා අහනවා අනේ බලන්නකො කවුද දන්නේ අපේ සිටුතුමාගේ ගවයන්ගේ කකුල් කැපුවා. කුඹුරු ගෙන තිබ්බා. ගබඩා ගෙන තිබ්බා. ඒත් අපේ සිටුතුමා නෙමෙයි ඔය වෙන්නම් කලකිරෙන්නේ හෙල්ලෙන්නේ. ඇත්තටම අපේ සිටුතුමා මොන වගේ දෙයක් කළොත් මොන වගේ දෙයකින් කම්පාවටපත් වේද දුකටපත් වේද? ඒකවල කට්ටිය කියනවා අනේ අපේ සිටුතුමා ඔය කිසිම දෙයකට ආසාවක් බැඳීමක් නැහැ. අපේ සිටුතුමා නිකන් හරි ආසාවක් බැඳීමක් සෙනෙහසක් තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න විහාරයටත් භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටියටත්. බැරි වෙලා හරි ඒකට මොකක් හරි වුණොත් නම් ඔන්න සිටුතුමාට හිතට දුකක් දැනේ කියලා කිව්වහම දැන් අහගත්ත සිටුතුමාට දෙන්න තැන. හිමින්ම ගියා. ගිහිල්ලා පස්සේ වෙලාවක් බලබලා ඉඳලා බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නයත් ඔක්කොම දානෙට වඩින වෙලාවක් බලලා මුළු වෙහෙරටම ගිනි තිබ්බා. ගන්ධ කුටියට එක්ක මුළු වෙහෙරටම ගිනි තිබ්බා. ඊට පස්සේ පණිවිඩයක් ආවා සුමන සිටුතුමාට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටිය ගිනි ගන්නවා කියලා. දුවලා වැදෙන්න. දැන් අර හොරත් පැත්තකටලා බලාගෙන සිටුතුමා අඬන විලාප දෙන දුක් වෙන හැටි. ඒ වෙලාවේදී අත්පොඩි ගහලා hina වෙලා කියනවා අනේ මට උනේ පුදුම ලාභයක්. ලාභයන් අතර ලාභයක්. මිය පරලෝ යනකොට කවදාවත් මේ ධනිය ගෙනියන්න බෑ. මංගාව තියෙන සියලුම ධනෙ ගෙනියන්න මට අවස්ථාවක් හදලා දුන්නා කවුරු හරි. ඒ කියන්නේ තවත් වතාවක් විහාරයක් පූජා කරගන්න අවස්ථාව මට හදලා දුන්නා කියලා සතුටු වෙලා මෙයා මොකද කරන්නේ? තිබුණටත් වඩා හොඳට නැවත විහාරයක් හදන්න පටන් ගත්තා. දැන් ඒකෙනෙත් රිදුනේ නැති වුණාම අර වෛරය තවත් බලවත් වුණා. දැන් සිටුතුමා මොකද කරන්නේ? පෙරටත් වඩා හොඳට විහාර කර්මාන්තේ කරවලා සතියක් පුරාවටම විහාර පින්කම සූදානම් කළා. සූදානම් කළා 7 වෙනි දවසේ විහාර පූජා කරා. දැන් අර හොරා මොකද කරන්නේ? දැන් මේ එකකින්වත් බුදුර මේ සිටුවරට රිදුනේ නැහැ. දැන් කරන්න තියෙන එකම දේ තමයි මරණ එක කියලා පිහියක් බැඳගත්ත කකුලේ බැඳගෙන විහාර පූජා කරන භූමියට ආවා. කොයි වෙලාවක හරි ඉඩ ලැබුණු හැටියේ පිහියෙන් ඇල්ල මේ සුමන සිටුවරයව මරනවා කියලා. දැන් දින ගණනක්ම හොයනවා සිටුවරය තනි වෙච්ච වෙලාවක් හොයාගන්න බෑ. අල්ලගන්න බෑ. හැම වෙලාවෙම එක්ක වැඩක එක්ක කට්ටියක් එක්ක සිටුවරයව වට කරගෙන ඉන්නේ. කට්ටිය තනි වෙච්ච වෙලාවක් හොයාගන්නම බෑ දවස් 7 පුරාවටම. 7 වෙනි දවසේ දහවල් දන් දීලා කුටි විහාරාරාම ටික සාංගික කළා පූජා කළා. පූජා කළා පින් අනුමෝදන් කරන්ට යනකොට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක මම අමනාප නැහැ. මගේ හිතේ කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ. ඒ වුණත් කවුරු හරි කෙනෙක් ඉන්නවා මං එක්ක තරහ. මේ වගේ
මට පාඩු වෙන්න කියලා බොහෝ කරුණු කළා තමන්ටම පාඩු කරගත්ත අසරණෙක් ඉන්නවා. මේ විහාරයේ පූජා කළා වූ සියලුම කුසල් ඒ මට හතුරුකම් කළ පුරුෂයාට අනුමෝදන් කරන්න කියලා තැන්වල භාග්‍යතුන් වහන්සේට මතක් කළා. ඒ වෙලාවේදී මේ සිටුතුමාට පිහියෙන් අයින්ද කියලා කිරිච්චයක් කකුල ගහනකොට පුද්ගලයා එතන හිටියා. ඉන්නකොට මේ මිනිස්යාට දිලෝ රත් වුණා. අනේ මම හතුරෙක් කියලා හිතාගෙන මරන්න මෙච්චර කල් මේ දේවල් කළේ නිබඳු සත්පුරුෂයෙකුට නේද? මම හිතාගෙන හිටියේ මං එක්ක තරහෙන් වෛරයෙන් මේ කටයුතු කරන්න කියලා. මම තරහ ගත්තට සිටුතුමා එහෙම තරහක් වෛරයක් නැහැ. මේ සියලුම පින් මට අනුමෝදන් කළා. අනේ දැන් මම සමාව නොගතොත් මගේ හිස හත් කඩකට පැලෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිටදීම අනේ ආර්යයන් වහන්සේ මට සමාව වෙන්න මේ ඔක්කොම වැරද්ද කළේ මමයි කිව්වා. ඊට පස්සේ මෙහෙම කරන්න නුඹට මම කරපු වැරද්ද මොකද කියලා සිටුතුමා ඇහුවා. මතකද එක දවසක් විහාරයට එනකොට ශාලාව විශ්‍රාම ශාලාවට එබිලා නිදාගෙන ඉන්න පුරුෂයෙකුට හොරෙක්ද කියලා කිව්වා. අන්නේ වචනෙට මට තරහ ගියා කියලා කිව්වා. ඊට පස්සේ අනේ ආර්යයන් වහන්සේ මට සමාව වෙන්න කියලා කිව්වා. මා හොඳයි පුතා මම සමාව දෙනවා. ඉතින් ඔබ වහන්සේ මට සමාව දෙනවා නම් මගේ ගෑනු දරුවෝයි මාවයි ඔක්කොම ඔබතුමාගේ සිටු මැදුරේ දාසකමට ගන්න කිව්වා. සිටුතුමා කිව්වා පුතා සමාව නම් සමාවම තමයි ආය වෛරයක් නැහැ. මම නුඹටත් දරුවන්ටත් ගෑනටත් මේ සියලු දෙනාටම සමාව දෙනවා. එතකොට උවත් නුඹලා වගේ අය ටිකක් ඈතින් සිටිය යුතුයි කියලා ළඟට ගත්තේ නැහැ. ඊට පස්සේ මේ හේතුයෙන්ම දුම්නස් සහගත බව තුලම ඉඳලා මැරිලා බුද්ධාන්තරයක්ම අවීචි මහ නරකයේ පැහිලා අවශේෂ කර්ම හැටියට තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අජගර කියන නමෙන් අජගර කියන්නේ පින්පුර අජගර ප්‍රේතෙක් වෙලා උපන්නේ. මන් මේ ටික මතක් කළේ මේ පින්වුතුන්ට හිතෙන්න පුළුවන් අපි චූටි වචනයකට තරහ අරගෙන අසත්පුරුෂකම් කළා කල්ප ගානක් පැහිලා අවශේෂ කර්මයකට ප්‍රේතෙක් වෙච්ච මිනිස්සෙක් ගැන අපි කතා කළේ කියලා. ඇත්ත එහෙම තමයි. නමුත් මේ දුක් සහගත සසරේ ඇවිදින ඔබෙත් මගේ ජීවිත කතාවේ සත්පුරුෂකම හඳුනන්නට බැරුව සද්ධර්මය හඳුනන්නට බැරුව චූටි වචන මාත්‍රයකදී ඔබඳු අසත්පුරුෂ අදහස් සිත්තුල ඇති කරගෙන ওই විදිහේම අසත්පුරුෂකම් කළා අවීචියේ වහරවල ඕන තරම් ඇති පින්වතුනි. තාමත් එබඳු දුක්ඛාගත සසරෙන් අපි මිදලා නැහැ. එබඳු අකුසල කර්ම සමාදානයෙන් ඇති කරගන්න තියෙන හේතුව අපෙන් නැති වෙලක් නැහැ. අද දවසේදී මිනිස්සෙක් වෙලා මේ විදිහට මෙහෙම හිටියත් මේ සසර මේ යත දුවනකොට සැරිසරනකොට ඕනතරම් ඔබඳු අකුසල කර්ම අපි අතින් වෙන්න පුළුවන්. චූටි ඇසිල්ලකටත් අසත්පුරුෂ ගති අපි තුලත් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච සද්ධර්මයේ තියෙන මේ වටපිටාවේදී මේ බඳු බයජනක වටපිටාවෙන් මිදී ගන්නට හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. මේ දීර්ඝ සංසාරේදී ඕනතරම් අපි ගෙවල් හදලා ඇති, දරුවෝ හදලා ඇති, අඹදරුවෝ පෝෂණය කළා ඇති, නේද යාළු මිත්‍රයෝ පෝෂණය කළා ඇති, රැකිරස්සාවන් කළා ඇති. ඒත් මේ බඳු අවඩකට තමන්ව පත් වෙන්න තියෙන බියජනක භූමියෙන් ඈතර වෙන්න බැර වීර්ය කළා තියෙන ටික නම් අඩුයි කළා නැහැ. ඒ නිසා හැමදෙනාම ඒ බවත් මතක තබාගෙන
අනේ මගේ මේ උත්සාහය, අනේ මගේ මේ වීරිය මේ දුක් සහගත සසර කතරින් ඈතර වීම පිණිස වේවා. අර මිනිස්සයා වගේ චූටි නිමිත්තකටත් වෛර බැඳගෙන අකුසල කර්ම කරගන්න තියෙන මේ ඉඩ අවස්ථාවෙන් මාව මිදේවා. ඒ වගේම මහා ඒසා විශාල වරදක් කළත් ඒ කිසිදු වරදකට වෛරී චේතනාවක් හදා නොගත්තා වූ සුමුණ සිටුතුමා බඳු සත්පුරුෂ මනසක් හදාගන්නට මටත් ලැබේවා කියන සිත් ඇතුව හැමදෙනාම මේ ශාසනය තුළ යෙදෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සඳහා ඕගලන්ට ගොඩාක් වටිනා අවබෝධයක් ලැබෙන දහම් කරුණු ටිකක් මම කියලා දෙන්න. මේ දහම් කරුණු ටික ගොඩක් ගැඹුරුයි. හැබැයි හොඳට අහගන්න ඕනේ. අපි පහුගිය කාලය පුරාවටම සතිපට්ඨාන භාවනාව ගැන කතා කළා. සතර සතිපට්ඨානෙ වඩන හැටි කතා කළා. ටික ඒ සඳහා පුරුදු පුහුණුත් වුණා. මේ සතර සතිපට්ඨානය වඩන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා බාහිර පැත්තට අර කකුල වගේ ඇස් යොමු වෙලා වගේ බාහිරයට යොමු වෙලා තියෙන අපේ සිත එයින් වළක්වලා ආධ්‍යාත්මික පැත්තට ගන්නයි. තව පැත්තකින් කිව්වොත් ඖදාරික මට්ටමේ රළු මට්ටමේ කෙලස් ටික අයින් කරන්න නැත්නම් නීවරණ සහගත චිත්තයෙන් හිත මුදව ගන්නයි අපි ඒක කරන්නේ. ඒ සතර සතිපට්ඨානය වැඩුවට පස්සේ අපි හැමදෙනාම මෙනෙහි කටයුතු ඥාන දර්ශනය පිණිස පවතින ධර්මයක් තියෙයි. මම අද ඒ ටික කියලා දෙන්නම්. ඥාන දර්ශනය කියලා කියන්නේ ඇත්ත ඇති හැටි නුවණින් දැකීම පිණිස පවතින ධර්මතාවයක් තියෙයි. මම අද මේ ටික කියලා දුන්නට සතිපට්ඨාන භාවනාව හොඳට කරන්න පුළුවන්. හිතේ විසිරුණු කම අඩු සති නිමිති හොඳට හිත තියාගෙන ඉන්න කෙනෙකුට මේ ක්‍රමයේ ටිකක් කරන්න පුළුවන් වෙයි. නමුත් හිතේ කතා කරන වේගය වැඩි නම් ආශ්‍රව ධර්ම වැඩි කෙනාට මම මේ කියලා දෙන ටික අල්ල ගන්නවා කියන එක ලේසි වෙන්නේ නැහැ. හැබැයි තේරුම් ගන්න පුළුවන්. මම උපමාවකින් කියලා දෙන්නම්. ඒක තේරුම් යෑමත් තේරුම් ගැනීමත් මහ විශාල ලාභයක්, මහ විශාල ආලෝකයක් ජීවිතේට. ඒ නිසා ඒ ටික මම කියලා දෙනවා. මේ කියලා දෙන ටික ජීවිතයෙන් ගොඩනගා ගන්න, ජීවිතය තුළ යොදා ගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම බැරි වුණොත් ඒ බැරි අපි අබහුවේ හින්දා එහෙම නැත්නම් අඥානෙ හින්දා නෙමෙයි, නීවරණ ධර්මයන්ගෙන් අපේ මනස වැහිලා තියෙන නිසා. ඒ බඳු කෙනා චිත්ත සමාධිය පිණිස පවතින සතිපට්ඨාන භාවනාව තව ටික කාලයක් කළොත් මේ කියන ආකාරය කරගන්න පුළුවන්. මම අද මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩයේ තියෙනවා
කුම්ම කියලා සූත්‍රයක්. කුම්ම කියලා කියන්නේ ඉබ්බට නම. කුම්බෝව අංගානි සකේ කපාලේ සමෝදහම් බික්ඛු මනෝ විතක්කේ අනිශ්චිතෝ අඤ්ඤ මහේඨයානෝ පරිනිබ්බුතෝන උපවදියෝ කිංචි. ඒ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුංචි කතාවක් ඇසුරෙන් මහණෙනි මම පෙර වූවක් කියලා මේ සූත්‍රය පටන් ගන්න. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැබෑවටම සිදුවෙන සිදුවීම් වලටයි. මහණෙනි පෙර වූවක් කියන්නේ පෙර දෙවියන්ගේ අසුරන්ගේ යුද්ධයක් වුණා කියලා ওই රජක සූත්‍රය වගේ එහෙම පටන් ගන්න. ඒ වගේ ඒවා ඒ මහණෙනි පෙර වූවක් කියලා කියන්නේ ඒක මනක් කල්පිත දෙයක් නෙවෙයි. ඒක වෙච්ච දෙයක් නේ. මහණෙනි පෙර එක්තරා දවසක හන්දෑවක ගංගානම් ගඟේ ඌර දිගේ නරියෙක් උඩහන ඉඳන් පාතට බඩගින්නේ කෑමක් හොයාගෙන එනවා. එනකොට ගඟේ පාතින්දන් උඩහට එනවා ඉබ්බේ. එනකොට මේ නරිය කල්ැතුවම දකිනවා ඉබ්බව. ඉබ්බත් දකින්න ඈත ඉඳලා නරියව. දැන් නරිය බඩගින්න ඉන්නේ. නරිය හිතනවා හරියට උඹ ළඟට වරෙන්කෝ ආවහම උඹ අතක් හරිය එළියට දාපන් කඩාගෙන කනවා. කකුලක් හරිය එළියට දැම්මොත් කඩාගෙන කනවා. ඔළුව හරිය එළියට දැම්මොත් කඩාගෙන කනවා. යම් යම් අංගයක් ওই කටුවෙන් එළියට දැම්මද ඒක මම කඩාගෙන කනවා කියලා නරිය හිතනවා. ඉබ්බ එනවා. ඉබ්බත් හිතනවා දැන් නරිය හිතනවා ඇති මං කකුලක් හෝ එළියට දැම්මොත් කඩාගෙන කනවා. අතක් හෝ එළියට දැම්මොත් කඩාගෙන කනවා. ඔළුව හෝ එළියට දැම්මොත් කඩාගෙන කනවා කියලා හිතනවා ඇති. මම නම් එක අංගයක්වත් මේ කටුවෙන් එළියට නම් දාන්නේ නැහැ නරිය ළඟට ආවොත් කියන අදහස් ඇති කරගෙන දැන් ඉබ්බත් උඩට යනවා. නරිය පාතට. දෙන්න ලං වෙනකොටම ඉබ්බ මොකද කරන්නේ? කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි කෑලි පහම කටු ඇතුළට ගත්තා. දැන් කටු ඇතුලේ තියාගෙන ඉන්නවා. නරිය මොකද කරන්නේ? ගිය බව හංගවන්න සද්ද කළා. ඊට පස්සේ සද්ද නැතුව එල්ලෙන්නේවත් නැතුව කටු අයින්ට වෙලා දැන් සෑහෙන වෙලාවක් ඉන්නවා. කොයි වෙලාවක හරි ඉන්නවද නැද්ද කියලා බලන්න හරි ඔළුව දාපන් කඩාගෙන කරනවා කියන තැනක. ඉබ්බත් ඇතුලින් හිතනවා දැන් නරියා සද්ද නැතුව බලාගෙන නැති කොයි වෙලාවක හරි ඔළුව දාපන් කඩාගෙන කරනවා කියලා. මම නම් දාන්නේ නැහැ කියලා දැන් කොහොම ඉන්නවා සෑහෙන වෙලාවක් ඉඳලා ඉබ්බ නෙමෙයි එක අංගයක්වත් එළියට දැම්මේ. නරියා වෙහෙසටපත් වෙලා බලාගෙන ඉඳලා ඉබ්බයි එක අංගයක්වත් එළියට දැම්මේ නැහැ. මහන්සි වෙලාම ගියා යන්න. ඔය කතාව ඔය සිද්ධිය උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. කුම්මෝව අංගානි සකේ කපාලේ මහණෙනි ඉබ්බ සිය කබලෙහි අවයව ටික හංගගත්තා වගේ එළියට දැම්මේ නැහැ. සමෝදහම් බික්කෝ මනෝ විතර්කේ තමන්ගේ මනෝ විතර්ක ටික හකුලවා ගන්න. ගොඩක් නෙමෙයි කිව්වේ මොනවද කිව්වේ? හිතේ පහළ වෙන සිතුවිලි මනෝ විතර්ක. මනෝමයෙන් පහළ වෙන අදහස් සිතුවිලි විතර්ක ටික හකුලවා ගන්න. සමෝධම් බික්කෝ මනෝ විතක්කේ අනිශ්චිතෝ අඤ්ඤ මහේඨයානෝ. අන්න එහෙම මනෝ විතර්ක ටික හකුලවාගෙන තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නිශ්චිත නොවි අනිත්‍යයට හිංසා කරන්ට උපවාද කරන්ට තියෙන මට්ටමින් වළකින්න. අනිත්‍යයට හිංසා කරන්ට උපවාද කරන්ට එපා. තමන්ගේ විතර්ක හකුලවා ගන්න. ඇයි උඹ හින්දා තමයි මම මේ දුකටපත් උනේ. උඹ තමයි මේක කෙරුවේ. මේ උඹ නිසා තමයි මට මේ වගේ පාඩු වුනේ අවාසි වුනේ කියලා අපි අනිත්‍යයට උපවාද කරන්නේ. චුට්ටක් නැත්තම් නේද? නමුත් මේ මනෝ විතර්ක ටික හකුලවා ගත්තාම කාටවත් කෙලෙස් පිරිනිවන කාටවත් උපවාද කරන්න වෙන්නේ නැහැ කියලා මතක් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය කතාව පෙන්නලා මහණෙනි
නරියා වගේ තමයි පවිතු මාරයා. නරියා වගේ තමයි කවුද? පවිතු මාරයා. ඉබ්බගේ කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි කියන අංග පහ වගේ තමයි මේ පුද්ගලයාගේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන පහ. ඉබ්බා ඔළුව එළියට දැම්මොත් කකුල එළියට දැම්මොත් අතක් එළියට දැම්මොත් මොකද වෙන්නේ? නරිය කඩාගෙන කනවා. ඒ වගේ මහණෙනි ඇහැ එළියට දාන්න එපා. කන එළියට දාන්න එපා. නාසය එළියට දාන්න එපා. දිව එළියට දාන්න එපා. කය එළියට දාන්න එපා. දැම්මොත් පවිතු මාරයට අහු වෙනවම. ඒකට මොකද කියේ? මේවා එළියට දාන්න නැති වෙන්න මොකද්ද වෙන්නේ? සමෝදහම් වික්ඛු මනෝ විතක්කේ. මනෝ විතරක හඳුනා ගන්න. අපි කොහොමද ඇහැ එළියට දැම්ම, කන එළියට දැම්ම, නාසය එළියට දැම්ම, දිව එළියට දැම්ම, කය එළියට දැම්ම වෙන්නේ? ඔන්න ඔය ටික එළියට දැම්මොත් අර ඉබ්බා එක එක අංගයක් හරි එළියට දැම්මොත් මොකද වෙන්නේ? නරිය කඩාගෙන කනවා වගේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ අංග පහෙන් එකක් හරි අපි බහැරට දැම්මොත් මොකද වෙන්නේ? මාරයට අහු වෙනවා. මාරයාගේ භූමියට ගියා වෙනවා, මාරයට අහු වෙනවා. එතකොට ඒක පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ කොහොමද? සමෝදහම් වික්ඛු මනෝ විතර්කේ. මනෝ විතර්ක හකුලවා ගන්න ඉබ්බාවයව හකුලවා ගත්තා වගේ. මනෝ විතර්ක හකුලවා ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඇහැ එළියට පයින්නවා, කන එළියට පයින්නවා, නාසය එළියට පයින්නවා. ඒ කියන්නේ ඕගලන්ට පැත්තක ඉඳන් දැකපු අය සිහි කරන්න පුළුවන් තාක්, දැකපු gedara, දැකපු දරුවා, මුණුපුරා, අම්මා තාත්තා මේවා සිහි කරන්න පුළුවන් තාක් සිහි කරන්න පුළුවන්. සිහි කරන එක නෙමෙයි, සිහි කරනකොටත් දැකපු දේ තියෙනවා කියන තැනකට ඔයගොල්ලෝපත් වෙනවා නම්, ඉන්න කෙනෙක්ව සිහි කරනවා කියන තැනකටපත් වෙනවා ඔයගොල්ලෝ හැම වෙලේම ඇහැ එළියට දාගෙන ඉන්නේ. එතකොට ඉන්න කෙනා තියෙන දේ බලන් ආයෙත් මේ ඇහැව උපදවා ගන්නවාමයි. උපදවා ගන්න වෙනවමයි. මම ඒකට පොඩි උපමාවක් කියන්න. මේ උපමාව ටිකක් ගැඹුරුයි. උපමාවත් ගැඹුරුයි. හැබැයි ටිකක් නුවණින් අහන්න. මේවා මම ඔය ඉතිස්සෙල්ලා කොරා කිසලා කියලා තියෙනවා. අපිට තියෙනවා සිතේ මට්ටම් දෙකක්. විඥානය සහ ප්‍රඥාව කියලා. මොකද්ද? විඥානය සහ ප්‍රඥාව කියලා. විඥානී අත්දැකීම ඕනම කෙනෙකුට තියෙනවා. තිරසංගත සතියට උනත් විඥානීය අත්දැකීම ලබා ගන්න පුළුවන්. නමුත් ප්‍රඥාව කියන එක මානසින් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි, නුවණින් දකින්න ඕන එකක්. ප්‍රඥාව කියන එක නුවණින් දකින්න ඕන එකක්. යම් කිසි කෙනෙකුට ඒ ප්‍රඥාව කියන ටික නැති වුණොත්, නුවණට නැති වුණොත් එයාට කවදාවත්ම මේ ලෝක නිරෝධය කියන එක හසු වෙන්නේ නැහැ. තව පැත්තකින් අපි මෙහෙම ගත්තොත් ලෝකය කියන එක විඥාණයෙන් දත හැකි. ලෝකය කියන එක දැනගන්න දකින්න පුළුවන්කම තියෙනවා සිතේ අත්දැකීමට, විඥානයේ අත්දැකීමට. නිරෝධය නැත්තම් නිවන විඥානයේ අත්දැකීමෙන් දැනගන්න, දැකගන්න බෑ. නිවන නැත්තම් නිරෝධය, දුක්ඛ නිරෝධය හැම වෙලාවෙම දැනගන්න වෙන්නේ, දකින්න වෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥා නැමැති ඇසි. කෙනෙකුට මේ ප්‍රඥාව නැමැති ඇස නැද්ද?
ඇස නැති වුණොත් මේ ලෝක නිරෝධය කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එහාට විඥානීය අත්දැකීම තුල ප්‍රඥාව නැති කෙනාට ලෝක නිරෝධය කවදාවත්ම හම්බ වෙන්නේ නැහැ. විඥානීය අත්දැකීම මත ලෝකය ඇති බවම හම්බ වෙනවා. ඒ තුලම සිටින් කිරින් කරමින් දුක තුලම දුකෙන් ඈතර වීම සඳහා උත්සාහවත් වී ඉන්නවා. ඒක ඕගලන්ට තේරෙන විදිහට මම පොඩි උපමාවක් ගන්නම්. ඕගලන් ගෙවල් වල සීතකරණ තියෙනවනේ. ඔන්න ඔය සීතකරණයක් ඇරලා බලන්න. ඇරලා බලනකොට ඒකේ ලයිට් එක පත් වෙලා තියෙනවා. ඇතුලේ තියෙන බඩු මුට්ටු පේනවා ආලෝකයක් තියෙනවා. ඒ සීතකරණයේ ඇතුළ ආලෝකමත් බව දකින්න එක, ආලෝකයෙන් බඩු මුට්ටු පෙනෙන එක, ඒ අත්දැකීමට කියන්නේ විඥානයේ අත්දැකීම කියලා. චක්කු විඥානයේ විඤ්ඤාණයේ රූපයක් තමයි මේ ආලෝකය කියන්නේ. තේරුණා නේද? ප්‍රඥාව කියලා කියන්නේ චක්කු සෝත ගහන ජීවා කාය කියන පංචේන්ද්‍රයන්ගෙන් දැක ගන්න බැරි පංචේන්ද්‍රයන්ට ගෝචර නොවුණු පංචේන්ද්‍රයන්ට හසු නොවන නුවණින් දැක්ක යුතු දෙයක්. ප්‍රඥාව කිසිම වෙලාවක පංචේන්ද්‍රයන්ට ගෝචර නැහැ. පංචේන්ද්‍රයන්ගෙන් දැක්ක යුතු දැක්ක හැකි කමක් නැහැ. දකින්න බෑ. දැන් සීතකරණය ඇරලා බලනකොට ඔන්න ඒක ආලෝකමත්. මේ සීතකරණේ දොර වැහුවොත් ලයිට් එක නිවීමයි දොර වැහීමයි පෙරපසු නැතුව එකට වෙන නිසා ඒක අපිට මනසට පෙනෙන්නේ නැහැ නිවෙන බව. තේරුණා නේද? දැන් දොර ඇරලා තිබ්බහම ආලෝකය තියනවා කියලා මනසට පෙනෙනවා. දොර වහනකොට අපි දොර වහන එකයි ඇතුලේ බල්බ් එක නිවෙන එකයි පෙරපසු නැතුව එකට වෙන්නේ. දැන් ලයිට් එක නිවිලා කියන එක අපිට මනසින් දකින්න බෑ. ඇහෙන් පේන්නේ. ඒක දකින්න වෙන්නේ නුවණකින්. කෙනෙකුට ඒ නුවණ කියන එක නැති වුණා. දැන් තිරසංගත සත්තුන්ට වෙන්නේ ඕක. තිරසංගත සත්තුන්ට නුවණ යෙදෙන්නේ නැහැ. ඔන්න දැන් සීතකරණ දොර වහනකොටම ලයිට් එක නිවෙනවා කියලා දකින නුවණ කෙනෙකුට යෙදුනේ නැත්තම් අපි නිකමට හිතමු එහෙම නුවණ නැති වුණොත් එයාට ඉතුරු වෙන්නේ විඥානීය අත්දැකීම විතරයි. විඥානීය අත්දැකීම කියන්නේ සීතකරණය ඇරලා තියෙනකොට බල්බ් එක පත් වෙලා තියෙන එක දැකපු අත්දැකීම තමයි තියෙන්නේ. පැත්තකට ගියාම එයාට සිහි කරගන්න හම්බ වෙන්නේ මොන අත්දැකීමද? අර බල්බ් එක පත් වෙලා තියෙන අත්දැකීමමයි සිහි කරගන්න වෙන්නේ. දැන් දොර වහනකොට ලයිට් එක නිවිලා කියන එක දන්නේත් නැත්නම් ඒක සිහි කරගන්න බැයි නම් ඒ ගැන හැඟීමකුත් එයාට නැත්තම්. එහෙම නැති කෙනෙක් වුණොත් පත් වෙලා තියෙනකොට දැකපු ආලෝකමත් බව ඇහෙනුත් දැක්කා. පැත්තකට ගියාම සිහි වෙන්නේ සිහි කරන්න වෙන්නේ දැකපු අත්දැකීම. දැකපු අත්දැකීම සිහි වෙනකොට අර නිරෝධී ඥානෙ නැති වුණොත් එයා හිතන්නේ තාමත් සීතකරන බල්බ් එක පත්තු වෙලයි තියෙන්නේ වගේ තැනින් තමයි තේරෙන්නේ යාට හිතට. යම් වෙලාවක සීතකරන බල්බ් එක පත්තු වෙලාද තියෙන්නේ නැද්ද තියෙන්නේ කියලා ඇවිල්ලා ඔප්පු කරගන්න ඇවිල්ලා බැලුවොත් මොකද වෙන්නේ? එබිලා ආයෙත් දොර ඇරලා බලනකොට මොකද වෙන්නේ? පත්තු වෙනවා. මෝඩකමම ඔප්පු වෙන විදිහට තමයි තියෙන්නේ. හොඳට බලන්න ඔය සිද්ධියයි තිරසංගත සතාට කැඩපතට එබෙනකොට වෙලා තියෙන්නේ. කණ්ණාඩියට එබෙනකොට ජලයේ හරි කණ්ණාඩියේ හරි තමන්ගේ මූණ පෙනෙනවා, තව සතෙක් ඉන්නවා කියලා පෙනෙනවා. විඥානයේ අත්දැකීම.
අහකට යනකොටම කණ්ණාඩියේ ඡායාව නැ නිරුද්ධ වෙනවා කියලා නිරෝධය දකින ප්‍රඥාව තිරසංගත සතුන්ට යෙදෙන්නේ නැහැ. නුවණ යෙදෙන්නේ නැහැ. අර නිරෝධී ඥානය නොයදුනහම විඥානයේ අධ්‍යක්ෂේම දැකපු දේ විතරක් සිහි කරන්න පුළුවන් වුණාම එයාට හිතෙන්නේ තාම දැකපු කෙනා දැකපු දේ තියෙනවා කියලායි. ඒකයි ආපහු බලන්න එන්නේ. බලන්න එනකොට එබුණ හින්දාම හම්බ වෙනවා. එතකොට ආමේ තියෙන කෙනා හම්බුණා කියලා හිතනවා. තියෙන කෙනා හම්බුණා කියලා හිතනවා. ඒ සිද්ධියමයි ඔය සීතකරණ එකෙත් වෙන්නේ. තිරසංගත සතා කණ්ණාඩියට එහෙම පයින්නේ වතුරට එහෙම එබිලා කෑ ගහන්නේ පුරන්නේ උන්නේ නිරෝධේ ඥානෙ නැති නිසා. නිරෝධේ ඥානෙ නැති වුනහම ඇහෙන් බැලුවත් තව සතෙක් ඉන්නවා, හිතින් හිතුවත් තව සතෙක් ඉන්නවා වගේ. ඒ වගේ නිරෝධේ ඥානෙ නැති වුණොත් ඔය සීතකරණේ ආලෝකයත් ඇහෙන් බැලුවත් ආලෝකමත්, හිතින් හිතුවත් ආලෝකමත් තමයි පෙනෙන්නේ. ආලෝක ඒ බල්බ් එක නිවෙන වෙලාවක් නෑ යාගේ ලෝකෙට. බල්බ් එක කවදාවත් නිවිච්ච වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. කණ්ණාඩි තියෙන ඡායාව නිරුද්ධ වෙන වෙලාවක් තිරසංගත සතට හම්බ වෙන්නේ නැහැ. හිතින් හිතුවත් ඇහෙන් බැලුවත් හම්බ වෙනවා ඇති බව. කොහොම තමයි නිත්‍ය සංඥාව තියෙන්නේ ලෝකේ. එතකොට මෙන්න මේ උපමාව වගේ අපිටත් නිරෝධී ඥානය නැහැ. තිරසංගත සතාට අරමුණු වල නිරෝධී ඥානය එයාගේ මට්ටමට නැහැ වගේ. අපිට අපේ මට්ටමට නැහැ. අපිට තිරසංගත සතා රැවටෙන මට්ටමට වඩා මනුස්සයි කියන්නේ ඒ මට්ටමේ ස්කන්ධ නිරෝධය ගැන නුවණ තියෙනවා. රැවටීම නැහැ, මෝහය නැහැ, අඩුයි. හැබැයි අපේ මට්ටමේ කාම මට්ටමේ, මනුෂ්‍ය මට්ටමේ ස්කන්ධ ටිකේ රැවටෙන මට්ටම තියනවා නුවණ නැහැ. ඒ කියන්නේ අපි යම් වස්තුවක් බලනකොට දැකපු අවස්ථාව හරියට සීතකරණේ දොර අරිනකොට ආලෝකයේ තිබුණා වගේ අපිට වස්තුවක් දැනෙනකොට අපි පෙනෙන අරමුණෙන් ඉවත් වෙලා වෙන අරමුණකට යෑමත් පෙනෙන දේ නිරුද්ධ වීමත් පෙරපසු නැතුව දෙක එකට වෙන්නේ. එතකොට අපි වෙන අරමුණක් සිහි කරගන්නකොට දැකපු දේ නිරුද්ධ වෙනව නේද කියලා නිරෝධ ඥානය අපිට නැහැ. අපිට ඉතුරු වෙන්නේ දැකපු එකේ අත්දැකීමම විතරයි හිතන්න. එහෙම සිහි කරනකොට අපිට තේරෙන්නේ අපි දැකපු දේ තාම එතන තියනවා වගේ. බලන්න ගියාමත් ගියේ හින්දාම ඇහැදිලා රූපය හැදිලා චක්කු විඤ්ඤාණය හැදිලා පෙනෙනවා. ඒකට හිතනවා මේ තියෙන එක බලනවා කියලා. ඒ හින්දායි දැන් බලන්න ඕගොල්ලන්ට උදේ ඉඳන් ආපු ගෙදර සිහි කරන්න. එතකොට දැන් සිහි කරනකොට ඕගලන්ට මේ දැකපු නිමිත්ත දැන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා නේද කියලා නිරෝධී ඥානෙ එන්නේ. දැන් සිහි කරනකොට ඕගලන්ගේ හිතට පෙනෙන්නේ දැකපු ගෙදර උදේ ආපු ගෙදර තියනවා වගේ තැනකින් තමයි තේරෙන්නේ. අර තිරසංගත සතා කණ්ණාඩියට ඇදිලා පැත්තකට ගියාම සිහි කළොත් තමන් කණ්ණාඩිය දැකපු ඡායාව තාම තියනවා වගේ තැනකින් තමයි ඒ සතාට තේරෙන්නේ. එහෙම තේරෙන එකයි අපිට ගෙදර තියනවා වගේ තැනකින් තේරෙන එකයි අතර වෙනසක් නැහැ. ඔන්න දැන් ඇහැ එළියට දැම්මා කියන්නේ ඔන්න ඔහොම. හරිද? ඔන්න දැන් ගෙදර තියනවා වගේ තැනකින් තමයි තේරෙන්නේ. ගෙදර තියනවා කියලා හිතට දැනෙන හින්දා ගෙදර බලන්න යනවා. ගියාම ගියේ හින්දාම ඇහැට රූපේ ගැටිලා චක්කු විඤ්ඤාණය ඇවිල්ලා චක්කු සම්පස්සය කියන ධාතු නාමත්වය මත ආයතර රූප සතහනම හම්බ වෙනවා. කණ්ණාඩි ඡායාව තියෙනවා කියන කම හින්දාම තියෙන කෙනා බලන්න යන්නේ. බලන්න කියලා එබුණු හින්දාම හැදෙනවා. මෙච්චරලා තිබුණේ තියෙනවා කියන අදහස හින්දා බලන්න ගියොත්
එබුණු හින්දාම ඉස්සෙල්ලා වගේම එකක් හම්බ වෙයි. එතකොට අපි ආපහු රැවටෙනවා මොකේද? මොකක් කියලාද? මේ තියෙන්නේ තිබුණ එක තමයි හම්බ වෙන්නේ. දෙවනුවට අපිට හම්බ වෙන්නේ තිබුණ එක. ආපහු එනකොට තියෙනවා. තිරසංගත සතාට කණ්ණාඩි ඡායාව දකින්න ඉස්සෙල්ලා තිබුණා, දැක්කයන් පස්සේ තියෙනවා. ඒ වගේ තමයි දැන් අපිට gedara දකින්න ඕනේ gedara දැන් දකින්න ඉස්සෙල්ලා තියෙනවා අපිට දැන්. ගිහිල්ලා දැක්කොත් ආපහු ආවහමත් තියෙයි. ඔන්න ඔය මානසික මට්ටම තියෙන විදිහට ඇහැ පරිහරණය කරනවා නම් අපි ඇහැ එළියට දාගෙනයි ඉන්නේ. ඒ කියන්නේ මාහරියත් අර ඉබ්බා අණ්ඩක් එළියට දාගෙන ඉන්නේ. කඩාගෙන කන්න පුළුවන් හරියට වගේ මාහරියට අහු වෙන විදිහටයි අපි ඉන්නේ. ශබ්දයක් ගත්තත් මේ විදිහේ ශබ්ද තියෙනවා. ඒවා අහන්න පුළුවන්. අහපු ශබ්ද තියෙනවා කියන අදහසක් අපිට තියෙනවා නම් කන එළියට දාගෙන ඉන්නේ. ගන්ධ තියෙනවා. පිච්ච මල් සුවඳ, රෝස මල් සුවඳ, හඳුන් කෝරු සුවඳ, කැවුම් සුවඳ කියලා මෙහෙම සුවඳවල් තියෙනවා කියන අදහස තමයි අපේ තියෙන්නේ. හම්බුණාට පස්සේ හම්බෙන්න ඉස්සෙල්ලත් මෙහෙම සුවඳක් තියෙයි. හම්බුණාට පස්සේ සුවඳ තියෙයි. එතකොට මේ විදිහට මේ ආයතන ටික එළියේ තියාගෙන පරිහරණය කරන මට්ටම. පරිහරණය කරන්න එළියේ තියෙන මට්ටම. ඕන වෙලාවක ඇහැ උපද්දන්න පුළුවන් රූප එළියේ තියෙනවා නම් ඇහැ හැම වෙලෙම එළියට යන්න වෙනවා. අහන්න පුළුවන් ශබ්ද එළියේ තියෙනවා නම් ගන්ධ එළියේ තියෙනවා නම් මේ ආයතන ටිකට හැම වෙලෙම එළියට යන්න වෙනවා. පාට බහලා යන්න වෙනවා ගන්න. ඔය මට්ටම ඇති තාක් අපි මායයට බැඳිලා. මායයෙන් මිදෙන්නේ නැහැ. ඉතින් ඕගලන්ට මම පොඩි එක ක්‍රමයක් කියලා දෙනවා. ඒ ක්‍රමය කියන්නේ දැන් අර සීතකරණේ කෙනෙක් කිව්වොත් අපි කිව්වොත් නෑ අර නුවණ නැති කෙනාට කිව්වොත් නෑ දොර හුවට පස්සේ ලයිට් එක නිවෙනවා කියලා අරයා පිළිගන්නේ නැහැ. නුවණ නැති කෙනා පිළිගන්නේ නෑ පත්තු වෙලාමයි තියෙන්නේ කියලා තර්ක කරයි. ඇවිල්ලා බලන්න හැදුවොත් ඔප්පු වෙන්නේ කාගේ අදහසද? අර නුවණ නැති කෙනාගේ අදහස තමයි ඔප්පු වෙලා තියෙන්නේ. ඒයි දොර ඇරලා බැලුවාම ආයෙත් පත්තු වෙනකොට මං කිව්වේ බොරුද ඔය පත්තු වෙන්නේ? පත්තු වෙලාමයි තිබුණ හින්දායි ඔය පත්තු වෙන්නේ කියන එක තමයි තේරෙන්නේ. ඒ වගේ වෙලාවට තමයි හේතුඵල ධම පෙන්වන්න වෙන්නේ. ඒ මිනිස්යාව අල්ලගෙන ඇවිල්ලා මෙහෙ එනවා කියලා සීතකරණ දොර ඇරලා මේ දොර අයින් තියෙනවා එබෙන විදිහේ ස්විච් එකක්. දොර වහනකොට මෙන්න බලන්න මෙන්න මේ විදිහට දොර වහනකොට වෙන්නේ මෙන්න මේ බොත්තම එබෙන එක. එබෙනකොට මේ ලයිට් එක නිවෙනවා. ඒ හිඳයි කියන්නේ මේක නිකන් නෙමෙයි දොර වහනකොට නිවෙනවා කියලා නිකන් නෙමෙයි කියන්නේ මෙන්න මේ හේතුව නිසායි. දොර අරිනකොට වෙන්නේ මේ බොත්තම ආපහු එළියට එනවා. එතකොට මේ බල්බ් එක පත්තු වෙනවා කියලා දොර ඇරලා තියෙද්දිම අතින් අර කොබල වෙන්නන්න වෙනවා. අන්න එතකොට නැති නුවණ ඇති කරගන්න පුළුවන් එයාට. එහෙම නැතිනම් ඇති කරගන්න විදියක් නැහැ. ඒ වගේ මේ වගේ ඇත්ති කමටම තියෙන අපිට නැති නුවණ ඇති කරගන්න මේ Nirodhi ඥානය ඇති කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ හේතුඵල ධමයක් කියන්නේ. මේ හේතු ටික නිසයි මේ ධර්මය හටගන්නේ. මේ හේතු ටික නැති වුණොත් මේ හේතු නැති වෙනවා කියලා. ඒ කියන්නේ රූපයක් පෙනෙන්න තියෙන හේතු ටික පෙන්වනවා. චක්කුම් පටිච්ච රූපේච උපදිච්ච චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා. ඇහැට රූපයක් පෙනෙන්න නම් ඇහත් රූපයක් දෙක ගැටෙනවා චක්කු විඥානය ඉපදෙනවා. ඒ ස්පර්ශ නිසා උපදින වේදනා සංඥාවන් පහළ වීමයි රූපයක් පේනවා කියන්නේ. රූපයක් පේන්න තියෙන හේතු ටික ඇහැයි රූපයයි චක්කු විඥානය කියලා පෙන්වනවා. ඒ ඇහැ වෙන් වෙනකොට රූපය වෙන් වෙනකොට චක්කු විඥාන නිරුද්ධ වෙනකොට මේ ස්පර්ශය නිරුද්ධ වෙනවා. එතකොට මේ පෙනෙන්නේ අතහැරෙනවා. ශබ්දයක් ඇහෙන්න නම් සෝතම් පටිච්ච සද්දේච උපජේ සෝච විඥාන තින්න සංගති පස්ස.
කනත් ශබ්දය සෝත විඥානය සෝත සම්පස්සයට හේතුයි. ඒ සෝත සම්පස්සේ නිසායි ශබ්දය කියන එක ඇහෙන්නේ. කන වෙන් වෙනකොට ශබ්දය වෙන් වෙනකොට සෝත විඥානය වෙන් වෙනකොට ශබ්දය නැති වෙනවා. ඔය විදිහට පෙන්නලා මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන තින සංගති පස්සෝ. මනසත් ධර්මාරම්මන මනෝ විඥානයත් නිසා මනෝ සම්පස්සය ඇති වෙනවා. මනෝ සම්පස්සය නිසායි මනෝමින් දැනගන්න කම කියලා මේ හේතුඵල ධම දුන්නේම පෙන්වීම මේ නිත්‍ය සංඥාව අයින් කරගන්න. ස්කන්ධයන්ගේ උදේවැය දැක ගන්න. එතන ආයතන කුසල වෙන්න. ඒකෙන් තමයි නිත්‍ය සංඥාව කවදා හරි දවසක අතහැරෙන්නේ. අපි මොනතරම් සතිපට්ඨානාදී චිත්ත සමතිය ඇති වෙන භාවනාවක් කළත් මේ ඥාන දර්ශනීය පිණිස පවතින ධර්මතාවය හුරු නොකළොත් කවදාවත් අපිට මේ ලෝක නිරෝධය හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්වතුන් ආයතන කුසල වෙන්න ඕනේ. ඒ කියන්නේ තම තමන් එතන ටික ටික හරි අරමුණු හඳුනා ගන්න උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ සමෝධහම් බික්ඛු මනෝ විතක්කේ මනෝ විතර්ක හකුලවා ගන්න. යම් දෙයක් පැත්තකට වෙලා එක තැනක ඉඳගෙන ඉන්නකොට gedara අම්මා තාත්තා දුව පුතා වැඩපොළ කියලා සිහි වෙනකොට සිහි වෙන එක බාහිර තියෙන දේ සිහි වෙන්නේ කියලා බාහිර තියෙන දෙයක් සිහි වුණා කියන තැනකින් බාහිර දෙයකට හිතින් කියින් කරන විදිහට හිතෙන් සිහි කරගත්ත නිමිත්තට හිතින් කියින් කරන්න හුරු වෙන්න එපා. මේ නිත්‍ය සංඥාව ඇති වෙන්න තියෙන හේතුව ඒක. ඕගොල්ලෝ දැන් gedara කියලා සිහි කරගත්තොත් සිහි කරගන්නවා කියන සිද්ධිය මනෝමමයි. ඊට පස්සේ gedara කියලා සිහි කරගත්ත නිමිත්තක් බව දන්නේ gedara බාහිර තියෙන gedara ගැන හිතන විදිහට අර නිමිත්තට හිතනවා. දරුවා කියලා සිහි කරගත්තාම හිතෙන නිමිත්තක් දැන් හිතාගෙන මේ නිමිත්ත දරුවා කියලායි. ඒ නිමිත්ත එල්බගෙන දරුවා ගැන හිතන විදිහටම ඒකට හිතනවා. ඇහෙන් බලන එකට හිතන එකයි හිතෙන් හිතන එකට එකයි දෙකම ඕගලන්ට එක නිසා දෙකම එකයි. ඒකෙදි මම මෙතෙන්දි මතක් කරන්නේ දරුවා කියලා සිහි වෙනකොටම හඳුනා ගන්න උත්සාහවත් වෙන්න බාහිර ඇහෙන් දකිනකොට යම් රූපයකට දරුවා කියලා හිතින් කියින් කළා නම් ඒ දැකපු රූප නිමිත්ත නෙමෙයි දැන් මේ දැකපු එක සිහි කරගන්නකම මේ දැකපු එක සිහි කරගන්නකම ඇති වෙනකොට දැකපු එක නිරුද්ධ වෙලා. ඒකට හේතුවක් තියෙයි ඕගොල්ලන්ට. අපි කියන දරුවා කියලා සිහි වෙනකොටම ඕගොල්ලන්ට හැම වෙලාවෙම ඒක ඔප්පු කරගන්න තියෙන එකට තියෙන ප්‍රත්‍යයෙන්. දැන් මම දරුවා කියලා සිහි කරගෙන දරුවා ගැන හිතන්න හදද්දි මෙතන තියෙන මනෝ පටිච්ච ධම්මේච උප්පජිත මනෝ විඥානං තින්න සංගති පස්සෝ කියලා මනෝ සම්පස්සයක් නේද තියෙන්නේ කියලා ඒ සිහි වෙන අරමුණට ප්‍රත්‍ය ටික පෙන්වන්න. එහෙම නැතුව පිළිගන්නේ මෙයා බාහිර නිමිත්ත නෙමෙයි කියලා පිළිගන්නේ. නමුත් සැබෑවටම දරුවා කියලා සිහි කරගන්නකොට දැන් ඒ ඇහැ නැහැ, ඒ රූපේ නැහැ, ඒ චක්කු විඥානේ නැහැ, ඒ චක්කු සම්පස්සේ නැහැ, ඒව නිරුද්ධයි. දැන් මෙතන තියෙන්නේ දරුවා කියලා සිහි කරගත්ත සිහි වෙච්ච තැන. මනසතියේ ධර්මාරමණතියේ මනෝ විඥානතියේ මේ මනෝ සම්පස්සයක් නේද කියලා හඳුනාගත්ත පමණකින්ම බාහිර දරුවෙක් හැටියට ඒ නිමිත්තට හිතින් කියින් වැල් යන එක නතර වෙනවා. ඔය සිහි වෙන එකට ප්‍රත්‍ය ටික එතන පෙන්වුවේ නැත්තම් ඇහෙන් දැකපු බාහිර ඉන්න කෙනා ගැනයි මං හිතන්නේ කියන තැනකින් මනස තුල සක්මන් කරන බාහිර රූප නිමිත්ත කියන තැන. එතකොට හිතෙන් හිතපු එකයි ඇහෙන් හිතපු එකයි දෙකම එකක් වෙනවා. අපි කියමු වැඩ කරන තැන දැන් සිහි වුණොත් මම වැඩ කරන තැන කියලා සිහි කරනකොට ඇත්තට මෙතන තියෙන මනෝපටිච්ච ධම්මේච උපජිත මනෝ ඥාන තින්න සංගති පස්සෝ කියලා මනෝ සම්පස්සයක් නේද කියලා බලනකොටම බාහිර දේ සිහි කරගත්ත මනෝමය සිද්ධියක් ඇති වෙලා මිසක බාහිර දේ දෙමේ කියන තැනකින් ඕගලන් වෙන් වෙනවා. ඊට පස්සේ ඇහැට පෙනෙනකොට ඕගොල්ලෝ දන්නවා දැන් චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කුඤ්ඤං තින්න සංගත වස්තු මේ පෙනෙනකම චක්කු සම්පස්සය.
එහෙනම් මේ සිහි වෙච්ච එක මේකට අදාළ නැහැ. කිසි වෙලාවක මනෝමෙන් සිහි වෙච්ච එක චක්කු සම්පස්සයට චක්කු සම්පස්සේ මනෝ සම්පස්සයට ගැට ගන්න නැති විදියට. දෙක දෙපැත්තට. ඒ කියන්නේ කාලයක් යනකොට කණ්ණාඩියට දැකපු දේ සිහි කරන්න පුළුවන්. සිහි කරද්දි දැකපු දේ නිරුද්ධයි. කණ්ණාඩියේ තියෙන ඡායාව දකින්න කමයි ඒක සිහි කරන කමයි කියලා දෙක එකට වෙන්නේ නැහැ කවදාවත්. කණ්ණාඩියේ ඡායාව බලන් උදව් වෙනවා චක්කු විඥාන හිත. දැකපු ඡායාව සිහි කරගන්න උදව් වෙනවා මනෝ විඥාන සිත. මනෝ විඥාන සිතයි චක්කු විඥාන සිතයි දෙක එකවර තියෙද? නෑ. එක සිතක් නිරුද්ධ වෙන්න වෙනව නේද? හරි. චක්කු විඥාණයෙන් විඤ්ඤාණය වෙන වෙලාවට කණ්ණාඩියට වැටුණු අත්දැකීම ඒ වෙලාවට චක්කු විඥානේ තියෙද්දි මනෝ විඥානේ ප්‍රතිරන්නේ නැහැ. ඊට පස්සේ දැකපු දේ සිහි කර ගන්නකොට දැන් මනෝ පරිච්ඡ ධම්මයේ උපජේ මනෝ විඥානං තින සංගති පසු දැන් මනෝ විඥාන සම්පස්සය ඒතකොට චක්කු සම්පස්සේ නිරුද්ධයි. නමුත් අපි මනෝමය සිහි කරනකොට කණ්ණාඩියේ දකින්න තිබුණු දේ ගැන හිතන්නේ කියලා. චක්කු සම්පස්සේ ඇති බවට මනෝ සම්පස්සේ තුල හැසිරුණොත් මොකද වෙන්නේ බලන්න. මේ මන ආයතනයේ පුරෝණෝ චක්කායතනයේ ඇතිකම. ඇහැ නිරුද්ධ වෙලා නිරුද්ධ වෙච්ච දේ ඇති බවට සිහි කරගෙන සිහි කරගත්ත එකත් ප්‍රශ්නයක් නෑ. සිහි කරගන්නකොට දැන් දැකපු දේ නිරුද්ධයි මේක දැකපු දේ සිහි කර ගැනීම සින තැනකින් හම්බුණා. නමුත් අපි කරන්නේ ඒක නෙමෙයි. දැකපු දේ සිහි කරගත්තා නෙමෙයි. දැකපු දේ කියන තැනින් හැසිරෙන්නේ. දැන් gedara සිහි වෙනව නෙමෙයි. gedarai කියන තැනින් ওই මනසට රැවටිලා තියෙන්නේ. ওই මන ආයතනේ අපි පරිහරණය කරන පංච ආයතනයක කළා. gedara ඉන්න දරුව ගැනයි දැන් මේ හිතන්නේ. gedara ඉන්න දරුවා සිහි වෙච්ච සිද්ධියක් ගැන නෙමෙයි. එහෙම නේද? ඒ හින්දායි ඕගොල්ලන්ට මේ නිත්‍ය සංඥාව අපිට නිත්‍ය සංඥාව අතහැරෙන්නේ නැත්තේ මොකද මේ? කොච්චර බණ භාවනා කෙරුවත් අපිට ආයතන නිරෝධය හම්බ වෙන්නේ නැතුව නිත්‍ය සංඥාවම හම්බ වෙන්නේ ඇයි? බලන්න ඔය මෝඩකම තිබු අර තිරසංගත සතා කණ්ණාඩියට පෙනෙනවා පෙනෙන එක සිහි කරනවා සිහි කරනකොට පෙනෙන දේ සිහි කරනව නෙමෙයි පෙනෙන එකයි සිහි කරන්නේ කියන තැනකින් සිහි කරනකොට සිහි වෙච්ච එකයි පෙනෙන්නේ කියන තැනකින් බලනකොට මේ සතාට කවදා අනිත්‍ය පෙනේද? මේ කණ්ණාඩියේ ඡායාව නැති දවස කවද පෙනේද? කිසිංග දවසකට පෙනෙන දවසක් නැහැ. ඒ වගේ තමයි අපි කොච්චර බණ භවනා කළත් ආයතන නිරෝධයක් හම්බ වෙන්නේ අපි දැන් සිහි කරනකොට දැකපු දේ සිහි කරන්නේ වුණොත්. දැකපු දේ සිහි කළාට කමන්නේ දැකපු දේ සිහි කිරීම නෙමෙයි සිහි කළේ දැනට තියෙන දේ කියලා. මනස බාහිර ඒ කියන්නේ මනෝ විතරකේ එළියට දැම්මොත් ඇහැ එළියට දැම්මොත් මනෝ විතරක හකුලුවා ගත්තේ නැත්තම් කවදාවත් මේ ආයතන නිරෝධය අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා සති නිමිති තියාගෙන ආනාපාන සතිය හරි කමඨහනක් වඩවඩ එක කාරණාවකට උත්සාහවත් වෙන්න. යම් යම් ධර්මයක් සිහි වෙනකොට යම් යම් ආයතනයක් දැනකින් අරමුණක් දැනෙනකොට ඒ දැනෙන අරමුණට ප්‍රත්‍ය ටික පෙන්වන්න බලන්න. කායට මොන හරි දැනුනොත් දැනෙන කමට හිත තියන්න මොකද්ද? කායත් පොට්ටබ්බෙත් කාය විඥාන කියන කම නිසා කාය සම්පස්යෙන් උපන්න වේදනාව නේද මේ වේදනාව. ඊට පස්සේ වේදනාව ආව කය සිහි වෙනකොට දැන් මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන තින්න සංගති පස්සෝනේ. ඔයගලන්ගේ මූණ පෙනෙනවා නම් දැන් හිතට සිහි වෙනවා නම් හොඳට ඕනනම් ඇස් දෙකත් වහගෙන ඉන්නේ කියන්නකෝ. ඒතකොට හොඳට දන්නවා දැන් මූණ පේන්න ඇහැ නැහැ වැහිලා. කණ්ණාඩියකුත් ළඟට ඇවිල්ලා නැහැ. චක්කු විඥානයත් නැහැ. එහෙනම් මේ මගේ මූණ දැන් මට පේනවා නම් එහෙනම් මෙතන මේ තියෙන්නේ කොහොමද? මනෝ පරිච්ඡ ධම්මේච උපජ්ජති මනෝ විඥාන තින්න සංගති පස්ස. මනෝ සම්පස්සයක් නේද?
කියලා ඕගලන්ට හැම වෙලාවෙම ඒ උපන්න ස්කන්ධය හඳුනා ගන්න වෙන්නේ එතන ප්‍රත්‍ය ටික පෙන්නලා. වැඩ කරන තැන තියුණු ඉස්පිරිතාලේ හරි නැත්නම් කන්තෝරුවක් හරි කාර්යාලයක් සිහි වෙනකොටම තමන් හොඳට දන්නවා මොකද්ද? දැන් මේ සිහි වෙනවා කියන තැන පේන්න ඇහැ නැහැ, රූපේ නැහැ, චක්කු නැහැ. දැන් මේ මනෝයි. ඇහැට පෙනෙනකොට කලින් මනෝමෙන් තීරණය කළ කිසිවක් පෙනෙන දෙයට ගැට ගන්න එපා. අපි කරන්නේම අහවලා මෙහෙම කෙනෙක් මේ විදිහේ කෙනෙක් ආවාවක හොඳ වැඩක් මං කරන්නම්කෝ කියලා ඒ දැකපු රූප නිමිත්ත සිහි කරගෙන මනෝමෙන් හැසිරලා ඇහැට රූපේ ගැටෙනකොටම මෙච්චර වෙලා අර මොහක් තියාගෙන හිටපු විතර්ක ටික ටක් ගාලා තියෙන එක තමයි කරන්නේ. ආවද මම මේ බලාගෙන හිටියේ කියලා පටන් ගන්න ඒකයි. නමුත් ඒකට ඉඩ නැහැ. යම් තාක් මේ විදිහට හිතුවා නම් ඒ මනෝපටිච්ච ධම්මච්ච උපජිත මනෝ විඥාන තින්න සංගති පස්සෝ කියලා ධම්මායතන අනුව ගිය චිත්තජ රූපයකට ඒ හිතින් කියින් කළේ. දැන් පෙනෙනවා කියන එක චක්කුම් පටිච්ච රූපේච උපජිත චක්කු විඥාන තින්න සංගති පස්සෝ. පෙනෙන දෙයට හිතපු දෙය අයිති නැහැ. හිතන දෙයට පෙනෙන දෙය අයිති නැහැ. ඔන්න ඔය විදිහට ආයතන ටික අරමුණු හඳුනා ගන්න ඔකට කියනවා ආයතන කුසල වෙනවා කියලා. ඒකට එතන තියෙන ප්‍රත්‍ය ටික පෙන්වන්න. ඔයගලන්ට එහෙම බැයි නම් හිත විසිරෙනවා වැඩි නම් ඒ කියන්නේ තාම නීවරණ ධර්ම බලවත් වැඩි. ඒ වගේ වෙලාවකදී මෙහෙම හිතන එක හඳුනා ගන්න එක පොඩ්ඩක් පැත්තකින් තබලා සති නිමිත්ත හොඳට ඇසුරු කරන්ට සති නිමිත්ත හිත තබාගෙන ධාතු වශයෙන් හෝ අසුභ වශයෙන් ආධ්‍යාත්මික බාහිර කය කෙරෙහි සිහිය පවත්වන්නට යන ඉරියව්වට හොඳට සිහියෙන් වැඩ කටයුතු කරන එක හොඳට සිහියෙන් චිත්ත සමතය ඇති වෙන විදිහට සතිපට්ඨාන ටිකක් වඩන්න. සමාධි කමඨහනක් මෙනෙහි කරන්න. එහෙම ටිකක් කල් කරනකොට හිතේ කතා කරනකම විසිරුණකම අඩු වෙනකොට ඔයගලන්ට මේක මෙනෙහි කරන්න පුළුවන්. නීවරණ ධර්ම අඩු වෙනවා කියලා කියන්නේ අරමුණක් සිහි වෙනකොට ඒ අරමුණ ඇත්ත කළා බාහිරයට හිත නමන ගතිය අඩු කරනවා. ඒකට තමයි ඔය කෙලෙස් අඩු වෙනවා කියලා කියන්නේ. දරුවා කියලා දැනෙනවා සිහි කරන්න පුළුවන්. නමුත් වෙනදා වගේ බාහිර ඇත්තම කළා කෙනෙක්ම කළා බාහිර ඉන්නවමයි කියන තැනකින් ඊට කාන්තම් වගේ නැමිච්ච ගතිය අඩු කරන ඔය කෙලෙස් අඩු වෙනවා. නිවර්ණ ධර්ම අඩු වෙනවා කියලා කියන්නේ ඒක. එතකොට මේ සිහි වෙන නිමිත්ත මනෝමය දෙයක් නේද කියලා බලා ගන්න ඕගලන්ට ඉඩ තියෙයි. ඒ විදිහට උපදින ආයතනයක් හඳුනා ගන්න. චක්කායතනයේ පරිහරණය කරනකොට චක්කායතනෙන් දැකව රූප නිමිත්ත මනෝමය සිහි කරගන්න එකටත් මනෝමය සිහි කරගත්තදී චක්කායතනයේ හැටියටත් හැසිරෙන එක අයින් කරන්න. සිහි කරගත්ත බව මනෝ කියලා හඳුනා ගන්න. දැකපු දේ සිහි කිරුවේ කියලා හඳුනා ගන්න. හැබැයි ඒක තියෙන්නේ මනෝපරිච්ඡ ධම්මච උප්පජ්ජති මනෝ විඥානං කියන තැන. දැකපු දෙයට හිතන විදිහට මනෝ විතර්කයට හිතන්න යන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මෙතන තියෙන ප්‍රත්‍ය ටික පෙන්වනවා. දැන් යමක් සිහි වෙනවා කියන තැනක තියෙන්නේ මනසයි ධර්මාරම්මනයි මනෝ විඥානයි කියලා පෙන්වුවා නම් දැකපු බාහිර ඉන්න කෙනෙකුටයි හිතන්නේ කියන තැනකින් හිතෙන මෝඩකම වෙන්නේ. ඒ විදිහේ රළු සජීවීකමක් ඇති වෙන්නේ හිතේ වැල් යන්නේ. එහෙම නැති වුණොත් රාගයක් ඇති වෙන තාක්, ද්වේෂයක් ඇති වෙන තාක්, මෝහය ඇති වෙන තාක්ම බාහිර කෙනෙක් ගැන බාහිර දේ ගැන හිතන්නේ කියලා හිතේ තියෙන නිමිත්ත තුල හැසිරෙනවා. ඒ නිසා මෙන්න මේ සූත්‍රයෙන් පෙන්වන්නේ ඒකයි සමෝධම් වික්කෝ මනෝ විතරක ටික හකුල ගන්න. අපිට දැකපු අහපු අත්දැකීම් ගුණක් සහගත අතීතය අනුවගේ විතර්ක තමයි
වැඩිපුරම තියෙන්නේ නිරුද්ධ වෙච්ච. ඊට වඩා චූට්ටක් වැඩි අනාගතේ. වර්තමානයේක අපිට කෙලෙස් නැත්තම් විතරක පහළ වෙනවා නම් ඒ බොහොම ශේෂයක්. ඒ නිසා අප්‍රමාදීව සිහිය ආරක්ෂාව සපයන්න වෙන්නේ මනසට. හිතට. මොකද එතන තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු වල නිමිති අරගෙන නැවත හැසිරෙන්න පුළුවන්කම කෙලෙස් වශයෙන් තියෙන්නේ මන ආයතනයට. ඉතින් මේ මනෝ විතරක හංගුලවා ගන්න කියලා කියන්නේ එතනින්ට හොඳට සිහිය, හොඳට නුවණ භාවිතා කළොත් වැඩි දවසක් යන්නේ අපිට මේ ආයතන නිරෝධී හොරි. ඒක නැවත අල්ලලා දෙනකොට හිත පිළිගන්න දවසක් එනවා. ඒක කරනකොට ඒක අමාරු නෑ, හුරු වෙනවා. ඒ ක්‍රමයේ අපහසු නැති වෙනවා. දැන් මේ ආධුනික නිසා, බැරි නිසා බෑම වෙලා තියෙනවා. හුරු කරනකොට අමාරුනොත් ඒක හුරු වෙලා කිසිම අපහසුයක් නැතුව සිහි වෙනකොට මේක මනෝයිනේ කියලා හඳුනගෙන බාහිර කෙනෙක් හැටියට හිතලා රාග දේශ මොහ ඇති වුණා නම් එච්චර දුරට යන්නේ නැතුව සිහි වෙච්ච මට්ටමින් අල්ල ගන්න පුළුවන්. යම් දවසක රහතන් වහන්සේ කියලා කියන්නේ මොකක්ද? මනෝමින් සිහි කරන්නත් පුළුවන්. සිහි කරගෙන හිතින් කියින් කරන්නත් පුළුවන්. ඒක හටගත්ත දේ නිරුද්ධයි කියලාත් නොවනයි. කිසි වෙලාවක මෙහෙම සිහි කරද්දිත් සිහි කරන දැකපු රූපේ තියෙනවා, සද්දේ තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පොට්ටබ්බ තියෙනවා, දැකපු දේවල් තියෙනවා කියලා ඇති දෙයකට හිතන විදිහට මනස නිමිත්තට හිතන්නේ නැහැ. එච්චරයි. එහෙම හිතන කොටත් දැකපු දේ නිරුද්ධයි. අහපු දේ නිරුද්ධයි. අපි කරන වැරද්ද දැකපු දේ සිහි කරන එකත් නෙමෙයි. සිහි කළ එකට හිතන එකත් නෙමෙයි. අපි මෙහෙම සිහි කරගෙන හිතන්නේ දැනට තියෙන එකකටයි කියන එකයි. මෙහෙම සිහි කරන්නේ තියෙන එකකටයි, සිහි කරන එක තියෙනවා, තියෙන දේ සිහි කරන්න කියන මෝඩකම. ඒකෙන් වෙන්නේ ලෝකය අතරක් නැතුවම පැතිර හිටන ඇති බව. කිසිම වෙලාවක ඕගලන්ට ඇහැ, රූප, චක්කු විඥාන, කන, ශබ්ද, සෝත විඥාන මේවා හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේන්නේ නිත්‍ය සංඥාවම එළඹ සිටිනවා. ඔය අපි කොච්චර අනිත්‍යයි කියලා වචන කතා කළා ජීවත් වෙන්නේ අපි නිත්‍ය විදියට. මනස ධර්මාරමණ මනෝ විඥාන නිසා හටගත්ත දේ මනෝ සම්පස්සේ නැති වෙනවා කියලා බලනවා නම් ඒක චක්කු සම්පස්සේ නෙවෙයි කියලා දකිනවා නම් ඇහැට පෙනෙනකොට චක්කුම් පටිච්ච රූපිචුප්පච්චකුනේ තින්න සංගත පස්ස මේ චක්කු සම්පස්සේ නිසා හටගත්ත දේ චක්කු සම්පස්සේ නැති වෙනවා කියලා දකිනවා. ඒක මනෝ සම්පස්සේට නොගනින්න ඕගොල්ලෝ අනිත්‍ය දකිනවා. මේ ලෝකේ අනිත්‍ය පෙනෙන නොබෝ දවසක. එතකොට අද අපි නිත්‍ය බවක් තුල අනිත්‍යයක් කතා කරනවා. ඇහින් බැලුවත් තියේ, හිතින් හිතුවත් තියේ, තියෙන දේ දිරයි. gedara තියනවා, ගිහිල්ලා බලන්නත් පුළුවන්, දැන් හිතන්නත් පුළුවන්, හිතුවක් තියනවා, බැලුවක් තියනවා, බලලා ආවක් තියනවා. අතීත ලෝකේ කියන තුන් කාලේ. අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලේ. ලෝකේට අතීතේ නිරුද්ධ වෙලා නැහැ. අනාගතයේ නූපන්න එකක් නෙමෙයි. වර්තමානයේ හටගෙන නැති වෙන එකක් නෙමෙයි. තුන් කාලෙම තියෙනවා. දැන් මෙතන ඉඳන් ගත්තොත් ඕගොල්ලෝ අතීතේ උදේ අතීතේ. නමුත් කාලය ගෙවිලා ගිහිල්ලා අතීතේ කියන්නේ කාලය ගෙවිලා ගිහිල්ලා. නමුත් දැකපු ළමයි, දරුවෝ, ගෙවල් දොරවල් ඒ අය නැත්තේ නෑ ඒගොල්ලෝ ඉන්නවා. ඕගොල්ලන්ගේ ලෝකේ පවතින්නේ එහෙම අතීතයේ තිබුණොත් තමයි. අනාගතයේ නූපන්න නෙමෙයි ඕගොල්ලන්ට ඉපදිලා තියෙන්නේ. දැන් යන්න ඕනේ ගෙදර ඉපදිලා. බලන්න ඕනේ දරුවව, වැඩට යන්න ඕනේ තැන හැදිලමයි තියෙන්නේ. එහෙම තියෙනකම හින්දායි කාම ලෝකයේ කියන එක තියෙන්නේ. නැත්තම් ඕගොල්ලන්ට ලෝකයක පැවැත්මක් වෙන්නේ නැහැ. අතීත අනාගත දෙක හදිසි අතහැරුණොත් වර්තමානයේ රැඳෙන්නේ හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට දැන් රහතන් වහන්සේ කියන්නේ තුන් කාලෙන් එකකටවත් ගන්න බෑ. අකාලිකයි කියන්නේ අතීතයටයි නැහැ, අනාගතයටයි නැහැ, වර්තමානයටයි නැහැ. මොකද අතීත අනාගත දෙක අතහැරුණොත් වර්තමානයේ රැඳෙන්නේ. නමුත් ලෝකය කියලා කියන්නේ අතීතය කියන එක නිරුද්ධ වෙලා කියන්නේ කාලය විතරයි. ද්‍රව්‍ය තියෙයි.
අනාගතය කියන්නේ නූපන්න කියන්නේ කාලේ විතරයි. තාම ගෙදරට යන කාලේ විතරයි ඇවිල්ලා නැත්තේ. නමුත් ගෙදර කී වෙලා අපිට තියෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන හැදිලා තියෙන්නේ. එතකොට අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය කියන එක තියෙන එකක් වෙලා. එහෙමයි ලෝකෙ තියෙන්නේ. ලෝකෝත්තරයි කියලා කියන්නේ ලෝකෙන් ඈතරයි කියන්නේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා. කියන ටික හම්බ වෙනවා අපිට ඔන්න ඔය ආයතන කුසලතාවයේ මත. ඉතින් ඔන්න ඔතෙන්ට ඥාන දර්ශනීය ගණ්ඩයි අපි සතිපට්ඨානේ වඩන්නේ. බාහිර ආයතනයකට හිත නැඹුරු කරලා තියාගෙන මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන තින්නම් සංගති පස්සෝ කියන තැනකින් ස්පර්ශ ආයතන හඳුනගෙන බාහිර ආයතනයන්ට නැඹුරු වෙන කම නතර කරගන්න අපිට හම්බ වෙන්නේ අපේ සිහිය නුවණ බාහිරක යෙදිලා තියෙනකම්. අපි සතිපට්ඨානේ වඩන්නේ මොකද්ද? සතිපට්ඨානේ වඩනකොට ආධ්‍යාත්මික හොඳට සිහිය තබා ගන්න සිහිය හුරු කරනවා. බාහිරට යන්න බැරි වෙන්නේ ඇත්ත ඇති හැටි නුවණින් බලලා ලෝභ දේශ දෙක හික්මවනවා. සිහි නුවණ කියන දෙකෙන් බාහිර ආයතනට යන්න තියෙන හේතු අයින් කළා හුරු කරනවා Taman තුල හිත තබා ගන්න. මොකටද Taman තුල හිත තබා ගන්නෙ? එතකොට මුළු ලෝකෙම ඇති බවට හම්බ වෙන මනස අල්ලගන්න පහසු නිසා. Taman තුලම ඉපදි නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය දකින්න පුළුවන්කම නිසා. අතීතේ නිරුද්ධ වෙලා දැන් මේ සිහි කරනකොට අතීතේ නිරුද්ධයි කියලා පෙනෙන්න. දැන් මේ සිහි කරනකොට අනාගතේ ඉපදිලා නැහැ කියන එක පෙනෙන්න. අන්න ඒ වගේ තැනකට ගණ්ඩයි අපිට මේ සතිපට්ඨාන භාවනාව ඕනේ. එතකොට දැකපු දේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදලා නැහැ වර්තමානයේ හටගන්න නිරුද්ධ වෙනවා. කියන තැනක් ගත්තාම ඒ වගේ දර්ශනයකට රළු වැඩ කරන්න බෑ. ඒකයි රහත් වුණොත් ගිහි වෙහිටියු දවස් 7කට වඩා බෑ. මොකද එච්චර මෝඩකමක් නේ. අපේ ජීවිතේ ගත්තාම අවිද්‍යාව තුලමයි තියෙන්නේ. මෝඩකමකින්මයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ. ලෝකේ කියන එක තියෙන්නේ. එහෙම නැත්නම් මහාන වෙන්න ඕනේ කියන්නේ මහාන වෙනකොට ජීවිතේ ජීවත් කරන්න රැකී ආරක්ෂා කර්මාන්ත කරන්න ඕනේ. විවේකයේ දර්ශනයකින් ඉඳගෙන ජීවත් වෙන්න පුළුවන් අනුන් කැම බීම ටික හදවත් දෙන නිසා. සිව්පස්සේ ලබා දෙන නිසා. මොකද හැබැයි ජීවත් වෙන්න පුළුවන් ඒක තියුණු දර්ශනයක. මම අර ඒකට උපමාවක් කියන්නේ අපි කණ්ණාඩිය ගාවට ගිහිල්ලා මූණ බලනවා. කිසි වෙලාවක අපි දන්නවා යන්න ඉස්සෙල්ලා අපේ ඡායාව කණ්ණාඩියේ නැහැ කියලා දන්නවා. ගියයින් පස්සේ ඡායාව හිටින්නේ නැහැ කියලා දන්නවා. නමුත් උපදවාගෙන පරිහරණය කරන්න පුළුවන් කියන නුවණ තියෙන හින්දා ඒ වෙලාවට එතෙන්ට ගිහිල්ලා මූණේ අඩුපාඩු බලාගෙන කොණ්ඩේ පීරගෙන මේ එනවා. වර්තමානයේක හටගෙන නැති වෙනවා. යන්න ඉස්සෙල්ලා ඡායාව තිබුණෙත් නැහැ. ආවෙන් පස්සෙත් නැහැ. යන්න ඉස්සෙල්ලා නොතිබුණා ආවෙන් පස්සේ නැහැ කියලා හම්බ වෙච්ච වෙලාවේදී ඒක එක ගනුදෙනු කරන්න බැරි නැහැ. ගනුදෙනු කළ හැකි. ඒ වගේ සාතන් වහන්සේට අපිට වගේ යන්න ඉස්සෙල්ලා ගෙවල් නැහැ. ආවෙන් පස්සේ ගෙවල් නැහැ. හම්බ වුණාම හම්බෙච්ච දෙයට හිතින් කිංකිරින් අපි කරනවා වගේම කරන්න පුළුවන් රැඳෙන්න. අපිට කර්ම රැස් වෙනවා රහතන් වහන්සේට කර්ම රැස් නොවෙන්න හේතුව ඒක. ඉතින් මෙන්න මේ වගේ දර්ශනයක් තියෙයි. හිතේ කෙනා හුරු කරන්ට මේක. මේ ආයතන කුසලතාවේ හුරු කරන්ට. එහෙම හුරු කෙරුවොත් මේ ජීවිතයේදීම මේ ලෝක නිරෝධය අපිට සාක්ෂාත් කරගන්න පුළුවන්මයි. ඒක අපහසු වුණොත් ඊට වඩා පොඩ්ඩක් පාතට ගිහිල්ලා මේ බඳු දර්ශනයක් මා තුළ උපදවා ගන්න పూర్ව නිමිත්තකයි මම මේ හැසිරෙන්නේ කියන තැනක ඉඳගෙන හිතේ තියෙන රළු කෙලෙස් නීවරණ මට්ටම මෙල්ල කරගත්තේ නැත්නම් මේ බඳු දර්ශනයක් මට ගන්න බෑ කියන තැනකින් ඉඳගෙන සතිපට්ඨාන අප්‍රමාදීව වඩා ගන්න. හිතේ රළු මට්ටම අඩු කරගන්න. ඊට පස්සේ ওই වගේ දර්ශනයක් පුරු පුරුදු කරන්න ටික ටික. එහෙම වුණොත් මේ ලෝක නිරෝධය මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සඳහා මේ සෑම දිනකට මේ දේශනාව හේතු උපනිශ්‍රයම වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මතක් කරනවා මේ වගේ මේ ලෝක නිරෝධය සාක්ෂාත් කරගන්න බැරි වුණොත්
අපිට යන්න තියෙන සසර, ඒ වගේම ඇති වෙන්න තියෙන ගති, අසුරු කරන්න තියෙන ලෝකේ මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරම් කූරයි කටුකයි. බාහිරේ පැත්තකින් තිබ්බ අපි තුලම තියෙන ගති අර කතාවෙන් අපි පෙන්නේ සුමන සිටුවරයා වගේ මෙස්සහගත මිනිස්සෙක්ගෙන් ඇහිච්ච චූටි වචනයක් මුල් කරගෙන මහ විශාලයක් කළ තමන්ව ආත්ම ගානක් නසා ගන්න පුළුවන් කර්ම කෙරුණා නම් ඒ බඳු සසරකයි තාම ඉන්නේ. ඒ බඳු සසරෙන් මිදෙන්න ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දුවා දරුවෝ මොනුපුරු මිනිපිරියෝ ප්‍රමාණවත් වෙන්නේ. මේ බුද්ධ ශාසනයමයි මේ බඳු දුක්ඛහගත වටපිටාවෙන් අපිත් මුදවල මේ අයවත් මුදවන්නේ කියන තැනක හිත තබාගෙන උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. හොඳයි, එහෙනම් කල්පනා කරගන්න මේ සියලු දෙනා බොහෝම ශ්‍රද්ධාවෙන් අද දවසේදී දිවල් දරවල නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබල මේ සීනාසනට ඇවිල්ලා බොහෝම ශ්‍රද්ධාවෙන් පේවත් සමාදන් වෙලා ඒ ධර්මානුශාසනාව කුසලණය කළ මහ විශාල කුසලයක් සිද්ධ කරගත්තා. මේ පහල කරගත් සීලූම කුසලයන් විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයට අපි අනුමෝදන් කරමු. අපි රාහුල ස්වාමීන් වහන්සේ, කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සේනාසන සංචිතයේම වැඩ සිටිනා වූ අපගේ පින්වත් පොඩි ස්වාමීන් වහන්සේ සීලූම දෙනාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වෙත්වා. කරන කින ශාසන වාමක කටයුතු සියල්ල දියුණු කරගන්න සාර්ථක කරගන්න ලැබේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපි සියලු දෙනා පහල කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්ගේ කෙවල් දොර රැකී දිස්ත්‍රාන්ත අධිකෘතු ශාසන මාමකිෂ්ඨකාරක සියලු දෙවියෝද මේ ආරණ්‍ය ශේෂ්ත්‍රයට අධිකෘතු යම් දේවගණ සමයක් සිටින සියලු දෙවියෝද මේ සියලුම දේවතාවෝ මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වූ දෙවියෝ දිවිසිරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන් පතන බෝධිකින් උතුම් වෙන සනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින්වත් සියලු දෙනා කෙරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा භෝදයන්තු සියම්පතං. ඒ වගේම මේ සියලු ආකාරයෙන් කළා වූ සියලු කුසලයන් ශාසනඥාතින් අපවත් වේදාලා වූ දේව උත්තමයන් වහන්සේලාට සංඝ පීතුන් වහන්සේලාටත් ගිහිඥාතින් අපවත් වේදාලා වූ යම් දෙමාපිය සහෝදර ඥාති බඳු මිත්‍රාදී ඥාති කරන සමයක් සිනගේ සිල් දනාම සීපත් කරනවා. ඒ වගේම මේ පින්වත් සිල් දනාගේ නම නැසි කාලය යාත්‍රා කළ යම් තාක් ඥාති සමයක් සිනගේ සිල් දනාම සීපත් කරගන්නට අද දවසේ සිද්ධ කරගත්තා මේ සිල් කුසල ධර්මයන් මෙයගේ ඥාතින්ට අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඥාතින් දුකක සිටිනන් දුකෙන් අත මිදී සපවත් භාගයටපත් වීමෙන් ප්‍රාර්ථනීය බෝධික උතුම් වෙන සෙනසෙත්වා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා. ඒ වගේම මේ පින්වත් සිල් දිනාට මේ සුචරිත ධර්මයේ හැසිරෙන්නට ඉඩ අවස්ථාව සලසලා එන්නට හැකිව ගෙවල් දොරවල් යක්තප්පේ සතික්නේ සෑම දිනම දැකලා බල සතුටු වෙන අන්නවිරු උදව් උපකාර කරන පින්වත් සිල් දිනාට මේ සෑම දිනාට පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදෙන් තුන් රසක අනන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තියෙන් බලයෙන් මේ සෑම දිනාගෙන් මෙලොව ජීවිත වලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපලු පදර දුර වේවා. කරන කින යහපත් අදහස් වල සමුද්ද වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙන් සිටම්ල වැඩ වදාලා වූ උතුම් වජරාමර නිර්වාණ සම්පatti සාක්ෂාත් කරගන්නට මෙම කුසල ධර්මයේ සෑම දිනාටම උතුම් නිවන් පිණිස
හේතු පාරමී වේවා කියලා සාදු ඔම වන්දනා කරගන්න. විවාදන සීලිස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ ස්කම්බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ චතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු.